සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ සදහැවත් ශ්‍රාවක පිරිස වෙනුවෙන් අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ සඳහන් වන විතක්ක සන්තාන කියන සූත්‍ර දේශනාවෙන් කරුණු ටිකක්. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් සූත්‍රය දේශනා කොට වදාළේ විශේෂයෙන් මේ භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට. ඒ වගේම භාවනාව ප්‍රගුණ කරන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම ඊටමත් ප්‍රයෝජනවත් සූත්‍ර දේශනාවක්. භාවනා අරමුණ දියුණු කරන වෙලාවේ සිතට නැගෙන අකුසල චෛතසික ධර්මයන් ප්‍රහාණය කරගන්නේ කොහොමද? ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියන කාරණාව විශේෂයෙන් මේ සූත්‍රයේ පුරාවට පැහැදිලි කරනවා. ඒ නිසා බොහෝ දෙනාට එදිනෙදා භාවනා කටයුතු සම්බන්ධයෙන් තියෙන බොහොමයක් ගැටලු වලට විසඳුම් මේ සූත්‍රය තුලින් හමු වෙයි කියලා බලාපොරොත්තුෙන් තමයි මේ දේශනාව සිදු කරන්න කල්පනා කළේ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාව ආරම්භ කළා මේ විදිහට අදිචිත්ත මනුයුක්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානි කතමානි පංච දේශනා කළා. විශේෂයෙන් මේ සූත්‍ර දේශනාවෙන් භාවනාව වඩන භික්ෂුවට කාලෙන් කාලෙට පහළ වෙන අකුසල චෛතසික ධර්මයන් යටපත් කර ගැනීම සඳහා දුරස් කර ගැනීම සඳහා මෙන්න මේ නිමිති පහ මෙනෙහි කළ යුතුයි කියලා. විතක්ක සන්තාන කියලා කියවේ ඒකයි. එහෙමනම් අකුසල චෛතසිකයන් යටපත් කරන්න නිමිති පහක් මේ සූත්‍ර දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. අපි ක්‍රමානුකූලව සූත්‍රයත් අට කතාවත් එකතු කරගෙන මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු. නිමිති පහ විශේෂයෙන් විස්තර කරමි. යම් භික්ෂුවකට යම් නිමිත්තක් මෙනෙහි කරද්දී රාගය, ද්වේෂය, මෝහය කියන මේ පෞකාර අකුසල ධර්ම මෙනෙහි වෙනවා නම් ඒ භික්ෂුව විසින් මෙනෙහි කරන නිමිත්තෙන් බැහැරව කුසලය සහිත වෙන නිමිත්තක් මෙනෙහි කළ යුතුයි කියලා පැහැදිලි කරනවා. තේන භික්කවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකා තබ්බං කුසලූප සංහිතං. පින්නතුනි අපේ අට කතාවේ වෙනම මේ ගැන විස්තර කරලා තියෙනවා. එම විතර්කය ඡන්දය සහිතද? පින්නතුනි මෙතන ඡන්දය සහිතද කියලා කිව්වේ රාගය සහිතද කියන කාරණාව. ඡන්දය කියලා කිව්වෙත් රාගය කියලා කිව්වෙත් එකම කාරණාවක් සඳහා. ද්වේෂය සහිතද? මෝහය සහිතද? ඒට පිළියම් වශයෙන් මේ විදිහට මෙනෙහි කරන්න කියලා කියනවා. කොයි විදිහට මෙනෙහි කරන්නද? අපි
ඒ කාරණාව ඉදිරියට සාකච්ඡා කරමු. ඒ විතක්ක සංඨාන නිමිති 5 ගැනයි සඳහන් කරන්නේ. එහෙම මෙනෙහි කරාම එම නිමිති ප්‍රහාණය වෙනවා කියලා සඳහන් කරනවා. අකුසල චෛතසිකයන් ප්‍රහාණය වෙනවා කියලා සඳහන් කරනවා. ඒ අකුසල චෛතසිකයන් ප්‍රහාණය වුණාම තේසං පහානාය අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති. පින්නතුනි, ඒ නිමිති ප්‍රහාණය වුණාම අභ්‍යන්තරයේ සිත හිට ගන්නවා. පින්නතුනි, තිට්ඨති කියලා කියන්නේ හිට ගන්නවා. නමුත් මෙතන සඳහන් කළේ අජ්ජත්තමේව චිත්තං සන්තිට්ඨති කියලා. සන්තිට්ඨති කියලා කියන්නේ මනාව හිට ගන්නවා කියන එකයි. සං නිසීදති මනාකොට ඉඳ ගන්නවා. ඒකෝධියෝති මනාකොට සිත එකඟ වෙනවා. එහෙම නැත්නම් සමාධියකටපත් වෙනවා. ඒක විස්තර කරනවා පින්නතුනි උදාහරණයකින්. රළු ලීයකට ඇණයක් ගහලා තියෙනවා. පින්නතුනි, ඒ රළු ලීයට ගහලා තියෙන ලොකු ඇණය ගලවන්න අවශ්‍යයි. ඒ නිසා කුඩා ඇණයක් අරගෙන ලොකු ඇණේ වටේටම තට්ටු කර ලොකු ඇණේ ටික ටික ඔසවනවා, බුරුල් කරනවා. යම් අවස්ථාවක හොඳටම උඩට ඇවිල්ලා දැන් බුරුල් වෙලා තියෙනවා කියලා දැනුණාම අතින් ඇදලා අහකට දානවා. ආන්ගේ උදාහරණේ හැටියට තමයි මේ ධර්ම කාරණාව හිතන්න කියලා දේශනා කරලා තියෙන්නේ. පින්නතුනි, මේ ගැන අට කතාවේ කියලා තියෙන ආකාරය කොහොමද කියලා බැලුවොත් මෙතන අදිචිත්ත මනියුත්තේන කියලා කියන්නේ සඳහන් කරනවා උපන්න සිත තමයි මෙතන චිත්ත කියලා කියන්නේ. එතන උපන්න සිත කියලා කියහම දස කුසල කර්මපතයන්හි උපන්න සිත. දස අකුසලයෙන් වැළකීලා දස කුසල ධර්මයන්හිම හැසිරෙනවා. ඒ දස කුසල ධර්මයන් මත හැසිරෙන සිත මෙතන චිත්ත කියලා හඳුන්වනවා. නමුත් අදිචිත්ත මනුයුත්තේන කියලා සඳහන් කරාම සඳහන් කරනවා දස කුසල ධර්මයන්හි හැසිරෙන හිතට වඩා විපස්සනා පාදක අට සමාපatti චිත්තයක් තියෙනවා නම් අන්න ඒ චිත්තයට තමයි මේ අදිචිත්ත කියලා කියන්නේ. විපස්සනා පාදක අට සමාපatti සහිත චිත්තයක් තියෙනවා නම් ඒකට කියනවා අදිචිත්ත කියලා. පින්නතුනි, මෙතන පැහැදිලි කරලා තියෙනවා යම් භික්ෂුවක් පිණ්ඩපාතේ සඳහා වැඩම කරලා පිඬු සිඟාගෙන දන් වළඳලා දත් මැදලා මුඛය පිරිසිදු කරගෙන නිසීදනයත් අරගෙන එක්තරා රුක්ෂ මූලයකට වන ලැබකට හෝ පර්වත පාදයකට එහෙම නැත්නම් ගල් ගුහාවකට ශ්‍රමණ ධර්මයේ කරන්නෙමි කියලා නික්මෙනවා. ආන්ගේ නික්මෙන වෙලාවෙත් එතන ඉඳලා සුදුසු තැනකට ගමන් කරලා ඒ සුදුසු තැන පිරිසිදු කරගන්න වෙලාවෙත් අදිචිත්ත මනුයුක්ත කියලාම කියන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මොකද පින්නතුනි, භාවනා කරන අදහසින් තමයි යන්නේ. ඒ නිසා අදිචිත්තයි කියලා කියනවා. තමන් වාඩි වෙන තැන පිරිසිදු කරලා නැවත අතපයත් පිරිසිදු කරගෙන පළඟක් බැඳගෙන
වැඩ ඉන්න වෙලාවෙත් ඉන්නේ අධිචිත්තයෙන්මයි කියලා කියන්න පුළුවන් කියලා අට කතාවේ සඳහන් කරනවා. ඊළඟට තමන්ගේ කර්මස්ථානයේ මෙනෙහි කරද්දී වැඩ ඉන්නේ අධිචිත්තයෙන්මයි කියලා සඳහන් කරනවා. කර්මස්ථානයේ මෙනෙහි කරද්දිත් වැඩ ඉන්නේ අධිචිත්තයෙන්මයි. ඊළඟට සඳහන් කරනවා පිණ්ඩපාතය වළඳලා මෙතනින් පස්සේ නැවත අද වළඳන්නේ නෑ කියලා භාවනාව සම්පූර්ණ කරමී කියලා ගමන් කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳලම අධිචිත්තයෙන් යුක්තයි කියලා කියන්න පුළුවන්. කියන එකයි මෙතන මේ පැහැදිලි කරන්න කියලා සඳහන් කරනවා. අන්න ඒ භික්ෂුවට තමයි පින්නතුනි කාලෙන් කාලෙට විතර්ක පහක් පහළ වෙනවා කියලා සඳහන් කරන්නේ. මේ අධිචිත්තේහි හැසිරෙන භික්ෂුවට කාලෙන් කාලෙට විතර්ක පහක් පහළ වෙනවා. ඒ පහළ වෙන විතර්ක පහ අකුසල සහිතයි. ආන්ගේ අකුසල් සහිත නිමිති පහළ වුණහම මේ විතක්ක සන්තාන නිමිති පහ මෙනෙහි කරන්න කියලා කියනවා. කාලෙන් කාලෙට කිව්වහම කර්මස්ථානය කියන එක නිතරම මෙනෙහි කරන්න ඕනේ නැද්ද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. පින්නතුනි එහෙම සඳහන් කළේ මේ අධිචිත්තයක් තියෙන භික්ෂුව මේ නිමිති පහ බලන්න ඕනේ කියන්නේ කර්මස්ථානයෙන් අහකට එන්න ඕනේ කියන එකද? මේ කාරණාව විස්තර කර ගැනීම සඳහා අහනවා. අධිචිත්තයක් තියෙන භික්ෂුව මේ නිමිති පහ බලන්න ඕනේ කාලෙන් කාලෙට මේ නිමිති පහ බලන්න ඕනේ කියලා කියන්නේ කර්මස්ථානයෙන් අහකට එන්න ඕනේද? ඒ නිමිති පහ බලන්න කියලා අහනවා. ඒ කරුණ ඊට පස්සේ විස්තර කරලා තියෙනවා පාලියේහි කර්මස්ථාන 38කට බෙදලා තියෙනවා. සමත කර්මස්ථාන 38ක් තියෙනවා. නමුත් අපි පින්නතුන්ට අහලා පුරුදු ඇති විසුද්ධි මාර්ගයේ එහෙම සම 40 කර්මස්ථාන ගැන කර්මස්ථාන 40ක් පිළිබඳව පැහැදිලි කරනවා සමත කර්මස්ථාන. මෙතන සඳහන් කරනවා එහෙම සඳහන් කළත් වරදක් නෑ කියලා. නමුත් මේ සූත්‍රයේ මෙතන සඳහන් කරලා තියෙන්නේ කරුණු 38ක් කියන කාරණාව. ඒ නිසා එහෙම සඳහන් කරන්නට යෙදුනේ එයින් තමන්ට කැමති කර්මස්ථානයක් අරගෙන ගිහිල්ලා ඒ කර්මස්ථානයේ මෙනෙහි කරනකොට කෙලෙස් උපක්ඛිලේශ ඇති වෙන්නේ නැත්තම් මේ නිමිති පහ අවශ්‍ය නැහැ කියලා සඳහන් කරනවා. පින්නතුනි තමන් භාවනාවට යොදාගත් කර්මස්ථානයේ අරගෙන භාවනාවට වාඩි වෙලා භාවනාවේ යෙදෙන වෙලාවේ මෙන්න මේ අකුසල චෛතසිකයන් හිතට එන්නේ නැත්තම් මේ විතක්ක සන්තාන සූත්‍රයේ සඳහන් කරන නිමිති පහ මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ නිමිති පහ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යම් අකුසල විතර්කයක් හිතට එළඹුණොත් ඒ අකුසල විතර්කයෙන් ගැලවීම සඳහා ඉවත් වීම සඳහා ක්‍රමානුකූලව මේ නිමිති පහ මෙනෙහි කරන්න කියලා. පළවෙනි ක්‍රමය මෙනෙහි කිරීමෙන් අකුසලයෙන් මිදෙන්න බැරි නම් දෙවෙනි ක්‍රමය මෙනෙහි කරනවා. දෙවෙනි ක්‍රමයෙන්ුත් අකුසලයෙන් මිදෙන්න බැරි නම් තුන්වෙනි ක්‍රමය මෙනෙහි කරනවා. තුන්වෙනි ක්‍රමයෙන්ුත් මිදෙන්න බැරි නම් හතරවෙනි ක්‍රමයට යනවා. හතරවෙනි ක්‍රමයටත් බැරි වුණොත් අවසාන ක්‍රමයෙන් ඒ අකුසල නිමිත්ත ප්‍රහාණය කරලා දාන්න කියලා සඳහන් කරනවා.
නමුත් එහෙම අකුසල නිමිත්තක් හිතට ආවේ නැත්තම් මේ නිමිති පහ ගැන හිතන්න අවශ්‍ය නැහැ, මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ කියන කාරණාව ඊටාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. නමුත් යම් වෙලාවක සිත සමාධිගත නොවි පෞකාර කෙලෙස් පහළ වෙනවා නම් විතරක් ඡන්දය, දේශය, මෝහය කියන අකුසල් ගැන මේ සඳහන් කරන්නේ. අන්න ඒ වෙලාවට තමයි මේ විතක්ක සංඨාන නිමිති පහ මෙනෙහි කරන්න ඕනේ කියන කාරණාව සිහිපත් කරනවා. ඊළඟට පින්නතුනි, මෙතන මේ චන්දූප සංහිතානි කියලා වචනයක් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඡන්දය සහිත රාග සංප්‍රයුක්ත සිත් කියන කාරණාවයි චන්දූප සංහිතානි කියලා සඳහන් කරන්නේ. පින්නතුනි, මේ විතර්ක තුනේ ශේෂ්ත්‍රයයි අරමුණයි විශේෂයෙන් දැනගෙන තියෙන්න ඕනේ. මොන විතර්ක තුනේද? රාගයයි, ද්වේෂයයි, මෝහයයි. මේ විතර්ක තුනේ ශේෂ්ත්‍රය මොකක්ද? විතර්ක පහළ වෙන්නේ කොහොමද? මොන හේතුවක් නිසාද? ඊළඟට ඒ විතර්කවල අරමුණ මොකක්ද කියන කාරණාව හොඳට දැනගෙන තියෙන්න ඕනේ. එතකොට ඒ කාරණාව විස්තර කරනවා. ඡන්දය සහිත ලෝභ සහගත සිත් 8ක් තියෙනවා කියලා. නැත්නම් රාග සහිත, රාගය මුසුන ලෝභ සහගත සිත් 8ක් තියෙනවා කියලා සඳහන් කරනවා. මේ සිත් 8 තමයි ඡන්දය සහිත විතර්ක වලට ශේෂ්ත්‍රය බවට පත් වෙන්නේ. මොනවද ඒ සිත් 8? සෝමනස්ස සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, සසංකාරික සිත. තුන්වෙනි සිත සෝමනස්ස සහගත, දිට්ඨිගත, විප්පයුක්ත, අසංකාරික සිත. සෝමනස්ස සහගත, දිට්ඨිගත, විප්පයුක්ත, සසංකාරික සිත. පස්වෙනි සිත උපේක්ඛා සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, අසංකාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත, සංප්‍රයුක්ත, සසංකාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත, විප්පයුක්ත, අසංකාරික සිත. උපේක්ඛා සහගත, දිට්ඨිගත, විප්පයුක්ත, සසංකාරික සිත. මේ ආදි වශයෙන් සිත් 8ක් ඡන්දය සම්බන්ධයෙන් අභිධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි, මේ සිත් පිළිබඳව තව විශේෂ කරුණු කාරණා අභිධර්මයේ හදාරන කෙනෙකුට දැනගන්න පුළුවන්. ද්වේෂයේ සහිත සිත, ඒ සිත් වලට ශේෂ්ත්‍රය කියලා කියන්නේ දෝමනස්ස සහගත සිත් 2. ඡන්දයේ සහිත සිත් වලට සිත් 8ක් පිළිබඳව පැහැදිලි කළා. එහෙනම් ද්වේෂයේ සහිත සිත් වලට ශේෂ්ත්‍රය කියලා කියන්නේ දෝමනස්ස සහගත සිත් 2. ඒ කියන්නේ දෝමනස්ස සහගත, පටිඝ සංපයුක්ත, අසංකාරික සිත. දෝමනස්ස සහගත, පටිඝ සංපයුක්ත, සසංකාරික සිත. ප්‍රාණඝාතය, අදත්තාදානය, පරුස වචනය, මුසාවාදය, පිසුණු වචනය, සම්පප්‍රලාපය, ව්‍යාපාදය යන අකුසල කර්මපත 7 සිදු කිරීම වශයෙන් ද්වේෂ මූලික සිත් උපදිනවා කියලා සඳහන් කරනවා. මුලින් සිහිපත් කළා අකුසල කර්මපත 7ක්. ආන්ගේ කර්මපත 7 සම්බන්ධයෙන් මේ ද්වේෂ මූලික සිත්
උපදිනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මව්පියන් දූදරුවෝ හිතවත් ආදීන්ගේ මළගයක් වගේ වුණහම වෙනත් අලාභයක් වුණ අවස්ථාවකවත් පැහැදිලි කරන්නේ මළගෙදරක් වුණහම එහෙම නැත්නම් අපිට තවත් පාඩුවක් වෙච්ච අවස්ථාවක ඒ වගේම Taman අතින් ලොකු වැරද්දක් සිදු වුණු වෙලාවක දුක් වීම වශයෙන් උපදින්නේ දේශමූලික සිතයි කියලා සඳහන් කරනවා. පින්නතුනි යම් තැනක අපේ හිතේ දුක හට ගන්නවා නම් ඒකයි මේ සඳහන් කරන්නේ. දුක හට ගන්නවා නම් එතන තියෙනවා ද්වේෂයක්. ඒ කියන්නේ දුක කියන කාරණාවත් එක්ක ද්වේෂය මුසු වෙලයි තියෙන්නේ. ඒක ඊට සියුම් විදිහට තියෙන්නේ. මෙතන ද්වේෂයක් තියෙනවා කියලා අපිට ඒ තරම් කල්පනාවක් නැහැ. හිත දියුණු නැති නිසා. අපිට දැනෙන්නේ දුක නිසා අඬනවා කියලා. දුක නිසා වැළපෙනවා කියලා. දුක නිසාම කල්පනා කරනවා කියලා. එයට ද්වේෂයක් තියෙන නිසායි මෙතන සඳහන් කරලා තියෙන්නේ දුක් වීම වශයෙන් උපදින්නේ ද්වේෂ මූලික සිතමයි කියලා. ඊළඟට පින්නතේ තමන්ට වඩා හොඳට ආහාර අනුභව කරන, අඳින පළඳින, රථ වාහන භාවිතා කරන, පාවිච්චි කරන, හොඳ ගෙවල් දොරවල් වල වාසය කරන, ගරු බුහුමන් ලබන අය දැක්කහම ඊර්ෂියා සහගත ද්වේෂ මූලික සිත ඇති වෙනවා. ඊර්ෂියාවක් ඇති වෙනවා. අන්‍යයන්ගේ සැපය, අන්‍යයන්ගේ සතුට ගැන දැකලා සතුටු වෙන අය ලෝකෙ හුඟ අඩුයි. ඊර්ෂියාව මුල් කරගත්ත ද්වේෂ සිතක් තමයි ඇති වෙන්නේ. නිතරම අනුන්ගේ අගුණ කියමින්, අගුණ සිතමින් ඉන්න අයට එක දිනකට බොහෝ වාර ගානක් ද්වේෂ සිත් උපදිනවා. සමහර අය අනුන්ගේ ගුණයක් දකින්න කැමැත්තක්ම නැහැ. කොයිතරම් හොඳට ජීවත් වෙන පුද්ගලයෙක්ගේ නමුත් ඊටා සුළු අඩුපාඩුව තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ගුණ 1000ක් විතර තියෙනවා. වැරදි එක දෙකක් තියෙනවා. අර දහසක් පමණ වූ ගුණය ගැන කතා නොකර එකක් දෙකක් සුළු ප්‍රමාණයක් වෙච්ච දුර්වලතාවයේ අගුණය ගැන සාකච්ඡා කරන්න තමයි බොහෝ වෙලාවට කැමති. අන්න ඒ පුද්ගලයා නිතර නිතර ද්වේෂය උපදවමින්ම තමයි ඉන්නේ. ඒ නිසා සඳහන් කරනවා දිනකට බොහෝ දේශසිත උපද්දවනවා කියලා. මේ ආදී වශයෙන් ද්වේෂය උපදින තවත් අවස්ථා බොහෝ ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. ඊළඟට පින්නතේ සඳහන් කරනවා මෝහය සහිත සිතට ශේස්ත්‍රය වෙන්නේ අකුසල සිත් 12 කියලා සඳහන් කරනවා. මෝහය උපදින අකුසල් සිත් 12ක් පිළිබඳව අභිධර්මයේ සඳහන් කරනවා. ඒ අකුසල් සිත් 12 ගැනයි මෙතන සිහිපත් කරන්නේ. උපේක්ෂා සහගත විතිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උපේක්ඛා සහගත ඖදත්‍ය සංප්‍රයුක්ත සිත, මේ මූලික සිත් දෙක පමණක් නොවේයි කියලා සඳහන් කරනවා. තවත් සිත් මේ සඳහා උපදින බවයි සිහිපත් කරන්නේ. ඊළඟට පින්නතුනි මෝහය සහිත සිතට හේතු වෙන මේ අකුසල සිත් 12 මෝහයේ ශේස්ත්‍රය කියන කාරණාව පැහැදිලි කරනවා. එහෙනම් ලෝභ සහගත සිත් වලට සිත් 8ක් පැහැදිලි කළා.
දේශ සහගත සිත්වලට දේශ සිත් දෙකක් පැහැදිලි කළා. මෝහ සහගත සිත්වලට අකුසල සිත් 12ක් තියෙන බව සිහිපත් කළා. ආරම්මණය කියලා වචනයක් මෙතන සඳහන් කරනවා. ඒ වචනේ තේරුම විටක සත්වයා තවත් විටක සංස්කාර අරමුණු වෙන්න පුළුවන්. ආරම්මණය සත්වයෙකුගේ තොර දේවල් තමයි පින්නතුනි මෙතන සංස්කාර කියලා කියන්නේ. අපි ඒ කාරණාව සාකච්ඡා කරමු. ඉෂ්ට අනිෂ්ට උපේක්ෂා සහගත අරමුණු. සත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහි උපදින අදහස් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ. පින්නතුනි එහෙම සිහිපත් කළේ අපි කාරණාව තවත් පැහැදිලි කළොත් මේ අට කතාවේ සඳහන් කරන කාරණාව සමහර වෙලාවට කෙනෙකුගේ හිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන් සත්වයෙක් කෙරෙහි. එයාට රාගයක් ඇති වෙන්නත් පුළුවන් සත්වයෙක් කෙරෙහි. මෝහයක් උපදින්නත් පුළුවන් සත්වයෙක් කෙරෙහි. එහෙම නැත්තම් සංස්කාරයක් කෙරෙහි. ඒක ඉෂ්ට අනිෂ්ට උපේක්ෂා සහගත අරමුණු සත්වයන් කෙරෙහි සංස්කාර කෙරෙහි උපදිනවා කියලා කියනවා. ඒ කියන්නේ ඡන්දය හේවත් රාගය සහිත විතර්කයක් සත්වයන් කෙරෙහි උපදිනවා නම් රාග සහිත අරමුණක් සත්වයෙක් සම්බන්ධයෙන් ඇති වෙනවා නම් ඒ කියලා කිව්වේ කැමැත්තක් ස්ත්‍රියක් කෙරෙහි වේවා පුරුෂයෙක් කෙරෙහි වේවා වෙනත් සත්වයෙක් කෙරෙහි වේවා කැමැත්තක් ඇති වෙනවා නම් රාගයක් නැත්නම් ඡන්දයක් උපදිනවා නම් ඒ රාග සහිත අකුසල අරමුණ ප්‍රහාණය කරන්න. අසුභ භාවනාව නිමිත්ත හැටියට ගන්න ඕනේ කියලා කියනවා. රාගය නැති කරන්න නම් අසුභ භාවනාව තමයි නිමිත්ත. සංස්කාරයක් කෙරෙහි ඇති වෙනවා නම් රාගයක් සංස්කාර කියලා කියහම සත්වයක් නැති තැන පාත්‍රය කෙරෙහි හෝ පොරවන සිවුර කෙරෙහි හෝ වැඩ ඉන්න සේනාසනය කෙරෙහි හෝ සැතපෙන ඇඳ ගැන හෝ පළඳින පාවහන් ගැන හෝ යම් රාගසිතක් උපදිනවා නම් මේක බොහොම ලස්සනයි. මේක බොහොම හොඳයි. මේ සිවුර ඊටාම සැහැල්ලුයි ආදි වශයෙන් සංස්කාර කෙරෙහි යම් විතර්කයක් ඇති වුණොත් ඡන්දේ සහිත විතර්කයක් ඇති වුණා කියලා තමයි කියන්නේ. වෙනතුනි එදිනෙදා අපි පරිහරණය කරන බඩු බාහිර ආදී කොච්චරක් කෙරෙහිනම් අපිට මේ ඡන්දය උපදිනවද? ගිහි පැවිදි ભેදයකින් තොරව මේ කැමැත්ත ඒ පරිහරණය කරන දේවල් සම්බන්ධයෙන් වගේම පරිහරණය කරන්න බලාපොරොත්තු වෙන දේවල් සම්බන්ධයෙන්ුත් මේ කැමැත්ත ඇති වෙනවා. වස්ත්‍ර පිළිබඳව වේවා වෙනත් බඩු මුට්ටු වේවා එහි තියෙන මටසිලිටු බව එහි තියෙන ගුණය එහි තියෙන සැහැල්ලු බව එහි තියෙන පහසුව මේ ආදි වශයෙන් කල්පනා කර කතා කර අපි ඒක කෙරෙහි ඇලෙනවා බැඳෙනවා. අන්න ඒකටයි මේ සඳහන් කළේ සංස්කාරයක් කෙරෙහි ඇති වුණොත් ඡන්දේ සහිත විතර්කයක් ඇති වුණා කියලා කියනවා. එතකොට සඳහන් කරනවා අනිත්‍ය මෙනෙහි කරන්න කියලා. යම් වස්තුවක් සම්බන්ධයෙන් ආලයක් ඇති වුණහම මේ සංස්කාරයක් කෙරෙහි ආලයක් ඇති වුණහම නිරන්තරයෙන් එහි අනිත්‍ය බව මෙනෙහි කරන්න කියලා කියනවා. එතකොට ඒ බැඳීම
ආලය ඒ සම්බන්ධයෙන් දුරු කරගන්න පහසු නිසා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා ද්වේෂය සම්බන්ධයෙන් කියනකොට සත්වයෙක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් තමන්ගේ මූලික කර්මස්ථානයේ අතහැරලා මෛත්‍රී කර්මස්ථානය කරන්න කියලා. නමුත් සංස්කාරයක් කෙරෙහි ද්වේෂය ඇති වුණොත් යමක් තම කකුලේ හැපුණොත් අපි කියමු අපි ඇවිදගෙන යනකොට සමහරට ඇඳේ කකුලේ අපේ ඇඟිල්ල හැප්පෙන්න පුළුවන්. එහෙම නැත්නම් උළුවස්සේ, එහෙම නැත්නම් දොරේ, එහෙමත් නැත්නම් තවත් තැනක තියලා තියෙන යම් කිසියම් උපකරණයක අපේ කකුල ගැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගලක හැපෙන්න පුළුවන්. මෙන්න මේ ආදී කාරණාවක් වෙච්ච ගමන්ම අපේ හිතට ද්වේෂයක් ඇති වෙනවා. සමහර අයට වචන පවා පිට වෙනවා. ද්වේෂය පදනම් කරගත්ත. තවත් වෙලාවක ඔය පාදේ හැපීම විතරක්ම නෙමෙයි පින්නතුනි ඔකට හේතු වෙන්නේ. රූපවාහිනිය නරඹන ගමනුත් අපට එහෙම ද්වේෂසිත උපදින්න පුළුවන්. හදිසියේ ඊටාම කැමැති ටෙලි නාට්‍යයක් එහෙම නැත්නම් ප්‍රවෘත්තියක සවන් දිය යුතුයම කොටසක් විකාශනය වෙන වෙලාවේ විදුලිය යන හිටිනවා. ඒ වෙලාවේ අපිට කේන්තියක් එනවා. සමහරට රූපරාමු පිරිසිදු නැතුව යනවා. පැහැදිලි නැතුව යනවා. ද්වේෂසිතක් උපදිනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි සමහර ලාවට අපි පාවිච්චි කරන දුරකථනය ක්‍රියාත්මක කරන්න බැරුව යනවා. එහෙම නැත්නම් දුරකථන සංවාදයක ඉන්නකොට ඒ හඬ පැහැදිලි නැතුව යනවා. මේ ආදී වශයෙන් අපිට ද්වේෂය උපදිනවා. මේ කරුණු ටික පදනම් කරගෙන අපේ පින්නතුන් තව බොහෝ කාරණා ගැන කල්පනා කරලා බලන්නකෝ අපිට ද්වේෂය උපදින තැන් කොච්චර තියෙනවද කියලා. ද්වේෂය නම් වූ මේ භයානක කුසල කර්මය. සිතේ උපදින මොහොතක් ගානේ අපිට මහත් දුක් සහිත ජීවිත උරුම කරවන්න. අනාගතයේ ඊටාම දුක් සහිත තත්වයට පත් කරවන්න. මේ ද්වේෂයට ලොකු හැකියාවක් තියෙනවා. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ බරපතල අකුසල ධර්මයක්. නමුත් නිතර අපේ හිතේ මේ ද්වේෂය උපදිනවා. සඳහන් කළා ද්වේෂය ඇති වුණොත් ධාතු මනසිකාරය ගැන හිතන්න කියලා. මෙතන සත්වයක් නැහැ. ධාතුවක් පමණයි තියෙන්නේ. ධාතුවක් කියලා කියන්නේ පැවතිලා නැති වෙලා යන එකක්. එතකොට මේ මොකක් සම්බන්ධයෙන් උපදින ද්වේෂය ගැනද කියන්නේ? සංස්කාරයක් සම්බන්ධයෙන් උපදින ද්වේෂය ගැන. සංස්කාරයක් සම්බන්ධයෙන් ද්වේෂයක් ඉපදුනොත් ධාතු මනසිකාරය වඩන්න කියලා කියනවා. නමුත් සත්වයේ කෙරෙහි ද්වේෂය ඉපදුනොත් මෛත්‍රී කර්මස්ථානයේ වඩන්න කියන කාරණාව අපි මුලින් සිහිපත් කරන්න යෙදුණා. ඊළඟට පින්නතුනි මේ සංස්කාරයක් කෙරෙහි ඇතිවෙන ද්වේෂය ගැන සිහිපත් කරන්න කියනවා. ස්ථීර නැති එකක්. මේ වස්තුව ස්ථීර නැති එකක්. නිරන්තරයෙන් අනිත්‍ය ස්වභාවයට ගමන් කරන දෙයක්. ද්වේෂය නැති කරගන්න ඕනේ. මේ ස්ථීර නැති අනිත්‍ය කරා මොහොතින් මොහොත ගමන් කරන වස්තුවක් සම්බන්ධයෙන් ද්වේෂයක් මගේ හිතේ ඇති කරගෙන මගේ සසරගත ජීවිතයේ බොහෝ අනතුරට දාගන්නවා. අනතුරක හෙළනවා. ඒ කාරණාව සිහියෙන් කල්පනා කරලා මේ ඇතිවෙන ද්වේෂසිත යටපත් කරගන්න.
කියලා සඳහන් කරනවා. ඊළඟට කියනවා මෝහය ඇති වුණහම ධර්මතා 5ක යෙදෙන්න ඕනේ කියලා. උපදින මෝහය නැති කරගන්න ධර්මතා 5ක් පාවිච්චි කරන්න කියලා සඳහන් කරනවා. පින්නතුනි ඒ කාරණාව නැවත විස්තර කරනවා මොහුගේ හෝ ඇයගේ හෝ අතපය නියපොතු කෙස් ලොම් මුහුණ ආදිය ලස්සනයි කියලා හිතුනොත් එහිම අසුභය මෙනෙහි කරන්න කියලා. පිළිතුරු මෝහය. අපි යම් පුද්ගලයෙක් දිහා බලලා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ඒ අයගේ රුව ගුණ ගැන කතා කරනවා. තවත් කෙනෙක් සමග තමන්ගේ හිත ඇදිලා බැඳිලා ගියපු කෙනාගේ රුව ගුණ විස්තර කරනවා. කෙස් වලට කැමති, දත් වලට කැමති, ඇස් වලට කැමති, නියපොතු වලට කැමති, ඒවා පිහිටලා තියෙන ආකාරය පිළිබඳව, ඒ වගේ පෙනුමේ ස්වභාවය පිළිබඳව විස්තර කර මේ දේවල් සම්බන්ධයෙන් බැඳෙනවා. නමුත් සඳහන් කරනවා එහෙම හිතෙනවා නම් කෙනෙකුට විශේෂයෙන් අසුභය මෙනෙහි කරන්න කියලා. මේ මෝහ සහගත අරමුණෙන් එළියට යන්න. මේ මුලා වුණ බවෙන් එළියට යන්න. අසුභය මෙනෙහි කරන්න. ඒක තමයි මෝහය මඩින්න තියෙන කාරණා 5 පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව එහෙම නැත්තම් තමන්ට රාගය ඇති වුණේ කෙස් කෙරෙහිද, ලෝමයන් කෙරෙහිද, නියපොතු කෙරෙහිද, දත් කෙරෙහිද කියලා දෙතිස් කුණපය මෙනෙහි කරන්න කියලා කියනවා. කේසා, ලෝමා, නකා, දන්තා ආදි වශයෙන් මේ දෙතිස් කුණපය මෙනෙහි කරන්න. මේ ආත්ම භාවය ඇට 300කින් ඔසවාගෙනයි ඉන්නේ. අපේ ශරීරයේ ඇටකෝටු 300කින් ඔසවගෙනයි ඉන්නේ. නහරවැල් 900ක් ඒ ඇටකෝටු වලට බැඳිලයි තියෙන්නේ. ඒ ඇටවල මස් අලවලයි තියෙන්නේ. එයින් මේ කය නගා හිටුවලයි තියෙන්නේ. තෙත හමකින් වට කරලයි තියෙන්නේ. ඒ මත සිවියකින්ද යුක්තයි. 9ක් වූ වනමුව වලින්ද 99000ක් ලෝමකූප වලින්ද අසූචිය නිරන්තරයෙන් වැහෙනවා කියලා සිහිපත් කරනවා. කය අභ්‍යන්තරයේම කුණප වලින් පිරීලයි තියෙන්නේ. දුර්ගන්ධයි ඊටාම පිළිකුල් සහගතයි. මෙහි කිසිම සාරයක් නම් නැහැ කියලා සත්වයේ කෙරෙහි අසුභය වඩද්දී ලෝභය නැති වෙලා යනවා කියන කාරණාව පැහැදිලි කරනවා. පින්නතුනේ මේ කාරණාව ඒ විදිහට අපූර්වට විස්තර කරනවා. ඇට කෝටු 300ක්, නහරවැල් 900ක් සහිතව මේ ආත්ම භාවයේ නැගිට්ටවල තියෙනවා. 99000ක් ලෝම කූප වලින් අසුචිය වැහෙනවා. ශරීරයේ ලෝම කූප 99000ක් තියෙනවා කියලා සඳහන් කරනවා. හැම රෝම ගහක් ගාවින්ම ශරීර අභ්‍යන්තර අපද්‍රව්‍ය පිට වෙනවා. ඒකයි අසුචිය වැහෙනවා කියලා කිව්වේ. මේ කය අභ්‍යන්තරයේ කුණප වලින් පිරීලයි තියෙන්නේ. දුර්ගන්ධයි ඊටාම පිළිකුල් සහගතයි. පින්නතේ ශරීරයේ අභ්‍යන්තරයේ විවිධාකාර අපද්‍රව්‍ය වලින් පිරීලා. ආහාර අනුභව කරනකොට
ඒ ආහාරය මේ ශරීරයේ අභ්‍යන්තරයට ගියහම ඒ ආහාරයට මොකද වෙන්නේ? ඒ ආහාරයට මොන තත්ත්වයට පත්වෙන්න සිද්ධ වුණාද ශරීරය තුළට ගමන් කරපු නිසා? අපි අනුභව කරන්න කලින් බොහෝම සුවඳයි. අනුභව කිරීමේ තණ්හාව ඇති කරනවා ඒ සුවඳ. නමුත් කටට දාලා දෙතුන් පාරක් හපහම පිනතුනේ අපවිත්‍ර තත්ත්වයට පිළිකුල් තත්ත්වයට පත් වෙනවා. ආහාර මාර්ගයේ දිගේ ඇතුළට ගමන් කරාම ආමාශයට ගිහිල්ලා පැසුණු නොපැසුණු ආහාරත් එක්ක එකට මිශ්‍ර වෙනවා. මිශ්‍ර වෙලා මේකත් පැහෙනවා. එහෙම පැහුණ ආහාර අන්ත්‍ර ඔස්සේ ගමන් කරලා අන්තිමට මහාන්ත්‍රයේ අග කෙරවලේ අඟල් 10ක් පමණ ප්‍රමාණයක එකතු වෙන්න පටන් ගන්නවා. පිරෙනකන් එතන එකතු වෙවි තියෙනවා. පිරුණට පස්සේ බහිශ්‍රාවය කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. සමහර වෙලාවට පැය 24ක් විතර මේ මෙතෙන්ට වෙලා ආහාර රැස් වෙලා තියෙනවා. සමහර අයගේ ඊටත් වඩා තියෙනවා. සමහර අයට බහිශ්‍රාවී අපහසුතා නිසා දවස් 2-3 තියෙනවා. පරම දුර්ගන්ධ තත්ත්වයට පත් වෙනවා. අනේ ආහාරය යම් මොහොතක අපි බහිශ්‍රාවය කරන තුරුම ඔසවගෙන ඉන්නවා. ඒ ඔසවගෙනම අපි හැම තැනම යනවා. මල කියලා කියනවා අපි ඒකට. මුත්‍ර කියලා කියනවා. ඒට නෙමෙයි මලක් තියෙනවා ශරීරයේ, තව පැත්තක මුත්‍රාක් තියෙනවා. එතකොට වැසිකිලි, කැසිකිලි කියලා අපි කියනවා. මල පහ කරන තැනට වැසිකිලිය කියලා කියනවා. මූත්‍රා බැහැර කරන තැනට කැසිකිලිය කියලා කියනවා. එතකොට වැසිකිලිය වලක එකතු වෙනවා මල පහ. මුත්‍රාත් බැහැර කරන තැන්වල එකතු වෙනවා. නමුත් පුද්ගලයා යම් තැනක ඇවිදිනවා කියලා කියන්නේ මලත් අරගෙන මුත්‍රාත් අරගෙන තමයි යන්නේ. හරියට නිකන් ඇවිදින වැසිකිලියක් වගේ. ශරීර අභ්‍යන්තරයේ තව මේ බඩවැල්, වකුගඩු, මේ අක්මාව, පිත්තාශය, ලේ, සෙම, සැරව මේ නොයෙක් දේවල් වලින් පිරීලා. මේ එකක්වත් බාහිරට ගත්තොත් අත්ලට ගන්න තරම් ප්‍රියමනාප බවක් නැති දේවල්. ඊටාම අප්‍රසන්නයි දැක්කහම. පිළිකුල් සහගතයි. එහෙම දේවල් වලින් මේ කය පිරීලා තියෙන්නේ. හරියට නිකන් අසූචි පුරවපු කලගෙඩියක් වගේ. මේ හැමට ඇතුලෙන් යමක් තියනවාද? ඒ කිසි දෙයකට පින්නතුනේ අපි කැමති නැහැ. හැම කියලා කීවත් මහ ලොකු අඟල් භාගයක්, අඟල් කාලක්, ඒ ප්‍රමාණයක්වත් අපේ හැම නැහැ. යන්තම් නූලක් කමාරක් පමණ තියෙන හැම. එයින් අභ්‍යන්තරයේ තියෙන කිසිම දෙයකට අපේ කැමැත්තක් නැහැ. නමුත් මේ ඇටකෝටු 300කින් නගා හිටවලා තියෙන ශරීරය නහරවැල් 900කින් ඇටවලට බැඳිලා තියෙන මේ ශරීරය තෙත සහිත අමු හැමකින් වහලා තියෙනවා. මේ පිටපැත්තේ තියෙන හැම දිහා බලාගෙන සුබයි සැපයි කියලා අපි කතා කරනවා. අභ්‍යන්තරේ නම් සුබයි කියන්න සැපයි කියන්න කිසි දෙයක් තිබුණේ නැහැ. මෝහය එහෙම මේ ශරීරය ගැන හිතලා ඇති වෙන්න තියෙන මෝහය, ඇති වෙලා තියෙන මෝහය
මේ කයට තියෙන රැවටීම නැති කරගන්න උත්සාහ කරන්න කියලා සිහිපත් කරනවා. එහෙමනම් පින්නතුනි විතක්ක සන්තාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කෙරෙන පළවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරන්න සූදානම් වෙන්නේ සූත්‍රයත් අට කතාවත් දෙකම සම්බන්ධ කරගෙන මේ දේශනාව සිදු කරන නිසා සමහර ධර්ම කාරණා එකවරක් ඇහුවහම වැටහෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් දෙතුන් වතාව දේශනාව ශ්‍රවණය කරනකොට ඔබට ඒ කාරණාව හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.